Hallelujah. Hallelujah. අද මොකක්ද දවස? What is the special today? Kids. මොකද අද දවසේ විශේෂත්වය? Kids, I didn't hear මට ඇහුන්නේ ඔයගලන්ගේ හඬ. දරුවන්ගේ සද්ද. පියවරුන්ගේ it's a Father's Day today. පියවරුන්ගේ දවසයි අද. පියවරු මං හිතනවා ප්‍රීතියෙන් ඇති කියලා මේ උදෑසන. I hope all the fathers are happy today. පියවරුන්ට ඒගොල්ලන්ගේ දරුවෝ ගොඩක් තෑගි දීලා ඇති මේ උදෑසන. Maybe their children have given their fathers gifts today. මං හිතනවා පියවරුන්ට තෑගි ලැබිලා ඇති කියලා නේ. I hope all the fathers received the gifts. Yes. හම්බ වෙලා ඇති. නේ cards දීලා ඇති, සන්තෝෂ කරලා ඇති, නොඑක් දේවල් කරලා ඇති මේ උදෑසන. Father may receive the cards and gifts and make them happy today. සුබ පියවරුන්ගේ දිනයක්. Happy Father's Day. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. May God bless you all. Hallelujah. Hallelujah. මම පොඩි කතාවක් පොඩි දෙයක් මේ පියවරුන්ගේ දෙන මේ පොඩි දෙයක් මම කියන්න යනවා. In this Father's Day, I would like to tell එක you a දවසක් එක story. පාලකරෙක් පොඩි දරුවෙක්ගෙන් ඇහුවලු මොකද්ද මේ මාවගේ පියාගේ මාවරුන්ගේ පියවරුන්ගේ අතර ඇති දිනේ වෙනස කියලා. One day, a certain pastor asked a child, "What is the difference between the Father's Day and Mother's Day? What is the difference between the Father's Day and Mother's Day කියලා කිව්වලු. මවුරුන්ගේ දිනේ සහ පියවරුන්ගේ දිනේ අතර තිබෙන වෙනස කුමක්ද ඒතර කුඩා කියලා? දරුවා කිව්වලු And the child replied, ඒකත් හරියට මව්වරුන්ගේ දවස් වගේම තමයි පියවරුන්ගේ දිනයක්. "The Father's Day also just like the Mother's Day, හැබැයි ටිකක් මේ සල්ලි වේදම් කරනවා අඩුයි කිව්වලු. but less expenses are a bit less." ප්ලීස් ඒකෙන් අදහස් කරන්නේ නෑ පියවරුන්ව මේ සලකන්නේ නෑ කියන එක. පියවරුන්ව සලකනවා. පියවරු තමයි දෙවියන් වහන්සේ නිර්මාණය කරපු ප්‍රධානම ස්ථානය ගත්ත පුද්ගලයන්ව සිටින්නේ අපේ නිවසවල් වල. It doesn't mean like we don't treat the fathers less, but the fathers are the most important part that God created first. මේ කමර්ෂල් මේ කමර්ෂලයිස් වෙලා තියෙන්නේ මව්වරුන්ට ගොඩක් මල් දෙන්න දේවල් දෙන්න පියවරුන්ට සමහරවිට තේරෙන්නේ මොනවද දෙන්නේ කියන එකත් ඇග්ග. But in the commercials, there are lots of things that we can give to mothers, but we don't understand what to give for fathers. මං හිතනවා ඔයගොල්ලන් මොන හරි ඔයගොල්ලන්ගේ පියවරුන්ට දීලා තියෙනවා මේ උදෑසන. I hope you all have given something to your father today. නික්මයාම 20:12 කියනවා. Exodus 20:12 says, මොනවද එතන කියන්නේ කියලා අපි what does බලමු. it say? We will see. නුඹේ දෙව් ස්වාමීන් වහන්සේ නුඹට දෙන දේශයේ නුඹේ දවස් බොහෝ වෙන පිණිස නුඹේ පියාටත් නුඹේ මවටත් ගෞරව කරන්න. Exodus 20:12 says, "Honor your father and your mother, so that you may live long in the land the Lord God is giving you." ඒක අනක් සමග තියෙන පොරොන්දුවක්. It is a commandment and a promise. අපි දන්නවා පියවරු රෑ දවල් නොබලා මහන්සි වෙලා තමන්ගේ පවුල් රැක ගන්නවා. We know all the fathers day and night, they do all the hard work to protect their families. සමහරට උන්ට නිදා ගන්න කාලයක් නැහැ. Sometimes they don't have a time to sleep. ඔවුන් වාහනේ යන්නේ බස් එකේ යන්නේ අතර ඔවුන් නිදාගමින් සිටිනවා. They might sleeping during their traveling time. ඔවුන්ගේ වෙහෙස ඉතා බරව තිබෙනවා. They're doing all the hard working. මව්වරු වගේ සමහර වෙලාවට හැඟීම් වලින් ප්‍රකාශ කරේ නැති වුණත් හරි ඔවුන්ගේ හදවත් තුල පියවරුන්ගේ සෙනෙහස මහා විශාලව තිබෙනවා. They don't show outwardly their love, but they have their love inside their hearts. එක පොඩි ක්ලිප් එකක මම දැක්කා මව තමන්ගේ දරුවව මාස 9ක් ගර්භේ තියාගෙන ඉන්න රූපරාමුවක්. In a certain clip, I saw one mother is carrying a baby 9 months in their womb. නමුත් ඊළඟ රූපරාමුවේ ඒ පියා ඒ දරුවව මුළු ජීවිත කාලය පුරාම මනස තුල තබාගෙන ඉන්නවා. And in the next clip, I saw the father is carrying the child in her mind, in her heart, throughout the whole life. පියවරුන් තමන්ගේ දරුවන්ට තමන්ගේ නිවසවලට ඉතාමත් ප්‍රේම කරනවා. ඔවුන්ගේ මුළු ජීවිතයම අද ඔබ මේ ස්ථානයේ පියෙක් වෙලා ඉන්න පුළුවන්. ඔබලගේ ජීවිත ඔයගලන් තමන්ගේ නිවසට තමන්ගේ දරුවන්ට කැප කරපු පුද්ගලයෙක්ව සිටිනවා. අපි ආඩම්බරයි ඔබ ගැන. Fathers are so precious and we are very proud of them. They dedicated their life to their families. ඒක පොයම් එකක මෙහෙම තිබුණා. There is something like this in a poem. අවුරුදු 4දී ඒ දරුවා කියනවා. At the age of 4, the child says, මගේ පියාට පුළුවන් ඔක්කොම දේවල් කරන්න. "My daddy can do anything.
අවුරුදු 7ක් වෙනකොට දරුවා කියනවා. At the age of 7, the child says, මගේ පියා දන්නවා ගොඩක් දේවල්. my dad know lots of things. අවුරුදු 8ක් වෙනකොට ඒ දරුවා කියනවා At the age of 8, the child says, මගේ දරුවා දන්නවා මගේ තාත්තා දන්නවා ගොඩක් දේවල් සමහර ගොඩක් දේවල් දන්නවා. the child says, my father know quite lot of things. අවුරුදු 12ක් වෙනකොට කියනවා At the age of 12, the child says, මගේ තාත්තට කිසිම දෙයක් දන්නේ නැහැ. my dad doesn't know anything. 14 දී කියනවා At the age of 14, the child says, අයියෝ එයා නම් මාර පරණ කෙනෙක් පරණ කාලේ කෙනෙක්. oh, my dad is like a old-fashioned person. කිසිම එයා ගැන බලාපොරොත්තුවක් තියන්න බෑ. I can't have any hope on him. 21 දී අවුරුදු කියනවා At the age of 21, the child says, එයාගේ මොනවා බලාපොරොත්තු වෙන්නද? පරණ කෙනෙක් යාට මුකුත්ම දන්නේ නැහැ. I can't expect anything from him. He's an old-fashioned man. දැන් අවුරුදු 25ක් විතර වෙනකොට At the age of 25, හිතන්න ගන්නවා එයාට ටිකක් විතර තේරෙනවා. the child start thinking he know little bit වැඩි more. නෙමෙයි ටිකක් විතර තේරෙනවා. Just little bit, he know little 30ක් bit. විතර වෙනකොට කියනවලු At the age of 30, the child says, මගේ තාත්තා මේ ගැන මොනවා හිතයිද දන්නේ නැහැ. I don't know what my father would have think about this. 35 දී කියනවලු At the age of 35, ගිහිල්ලා අපේ තාත්තගෙන් පොඩි ඇඩ්වයිස් එකක් අපි ගමු. I should- 35 දී I should go to my father and take some advice. 50 දී කියනවලු At the age of 50, මගේ තාත්තා මේ සම්බන්ධව මොනවද දන්නේ එයාගේ අදහස. I am thinking what my father would have thinking. What was his අන්තිම suggestion? කාලේ වෙනකොට 60 විතර වෙනකොට හිතනවලු At the age of 60, he says, ඔව් හැම දෙයක්ම දන්නවා. my dad knows everything. 65 දී කියනවලු At the age of 65, he ඒතකොට says, තාත්තා නැහැ. the father is no ඒ more. වෙලාවේදී ඔවුන් හිතනවලු අනේ මගේ තාත්තා හිටියානම් මං එයාත් එක්ක ගිහලා කතා කරලා මේ ගැන විස්තර කතා කරගන්න The තිබ්බා. child said, I wish my father would have been with me and then I could speak to him. සමහර ස්ථානවලදී අපේ ජීවිතේ එක එක අධියරවල් පහු කරද්දී කුඩා කාලේදී තරුණ වයසේදී අපේ පියාව අපි එච්චර එයාට වැඩිය දන්නේ නැහැ. In a certain stages of our lives, we think our father doesn't know anything. අපි හැම දෙයක්ම දන්නවා. We know everything. ඔක්කොම දේවල් දන්නවා. We know අපි තමයි everything. හැමදේම දන්නේ. We are the ones who know everything. නමුත් කාලයක් යද්දී But by the time goes by, අපි තේරුම් ගන්නවා. අපේ තාත්තා සමහරවිට ඕල්ඩ් ෆැෂන් වෙන්න පුළුවන්. we realize maybe our father is old-fashioned. නමුත් ඒ තාත්තගේ ඒ අවවාද, ඒ උපදෙස්, ඒ අනුශාසනා ඒවා එදාට වගේම අදටත් අපිට වටිනවා. But we realize today all our father's advices and everything that he's spoken to us is so important to us today. සමහර වෙලාවට අද ඔබ මේ ස්ථානයේ ඉඳගෙන ඉන්න පියවරුන් සමහර වෙලාවට ඔබ ਸਰව සම්පූර්ණ නැති වෙන්න පුළුවන්. Maybe the fathers who are seated here, we may be not perfect. නේ අපි ඔබ අතින් වැරදි සිදු වෙලා තියෙන්න පුළුවන්. You may done mistakes in your life. අතපසු වීම වෙලා ඇති. Some mistakes in your life. දරුවෝ බලාපොරොත්තු වෙන විදිහේ තැනක ඔබට ඉන්න බැරි වෙලා තියෙන්න පුළුවන්. Perhaps you couldn't be a place that your children are expecting from ඔවුන් you. අනිත් දෙමව්පියෝ අනිත් පියවරු දකින්න තාලෙට ඔබට කරන්න බැරි වෙන්න ඇති. You may not be able to do things like other parents do. සමහරට ඔබගේ වගකීම ඔබ හරියාකාරව කරලා නැතු වෙන්න ඇති. Probably you couldn't be able to fulfill your responsibilities. නමුත් අමතක කරන්න එපා. අපි කවුරුත් අපේ ජීවිතේ අපි ਸਰව සම්පූර්ණ නැහැ. But do not forget, nobody is perfect in our lives. දෙවියන් වහන්සේ ඔබට තවත් අවස්ථාවක් දීලා තියෙනවා. God has given you another chance. ඔබ හිතනවා නම් ඔබගේ ජීවිතේ ඔබ හරියට ඔබගේ කාර්ය ඉටු කරේ නැහැ කියලා ඔන්න අද දවසක් තියෙනවා. If you feel like you haven't fulfilled all your අද දවස responsibilities, තුල ඉඳලා පටන් ගන්න පුළුවන් ඔබගේ ජීවිතේ අලුතෙන් ਸਰව හරියට ඔබගේ කාර්යයන් වෙච්ච කල නොහැකි වුණා වූ අතපසු වුණා වූ කරගන්න බැරි වුණා වූ දේවල් අද දවසේ ඉඳලා ඔබට අවස්ථාවක් තියෙනවා නැවත ගොඩනගා ගන්න. you have this day to restore yourself, make yourself right. The mistakes you have done in your life, make everything right today. ඔබ දන්නවද අපිට ඉන්නවා ਸਰව සම්පූර්ණ වුණා වූ පියෙක්. Do you know we have an almighty Father? කවුද ඒ පියා? Who is that Father? කවුද ඒ පියා? Who is that Father? Children, do you know ළමයි දන්නවද? who is our father? කවුද Who අපේ is our පියා? father? කවුද අපේ පියා? Who is our father? කවුද අපේ පියා? Who?
Who is our Father? කවුද අපේ පියාණන්? අපේ දෙවියන් වහන්සේ. Our Almighty God. අපේ දෙවියන් වහන්සේ සර්ව සම්පූර්ණ දෙවියන් වහන්සේව සිටිනවා. Our Father God is a almighty, a perfect උන්වහන්සේ Father. බලවත් දෙවියන් වහන්සේව He's a සිටිනවා. powerful Father. ලූක් 11යි 12යි කියනවා. Luke, උන්වහන්සේ කොයි වගේද කියලා. අපි ලෝකේ පියා ගැන දැන් කතා කළා. we talked about the worldly father. You have to put that one. ලූක් 11යි 12යි. Luke chapter 11, 11 and 12. නෑ 11 11 and 12 verse. Which of your fathers, if your son asks for a fish, will give him a snake instead? Or if he asks for an egg, will you give a scorpion? If you then, though you are evil, know how to give good gifts to your children, how much more will your Father in heaven give the Holy Spirit to those who ask him? නුඹලා අතරින් කොයි පියෙක් තමාගේ පුත්‍රයා රොටියක් කිල්ලුවාම ඔහුට ගලක් දෙයිද? නොහොත් මත්ස්‍යයෙක් කිල්ලුවාම මත්ස්‍යයා වෙනුවට ඔහුට සර්පෙක් දෙයිද? නොහොත් බිත්තරයක් කිල්ලුවාට ඔහුට ගෝනුස්සෙක් දෙයිද? මෙසේ නපුරු නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනි උනම් කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්ට ශුද්ධාත්මය නොදනසේක් දැයි කීසේක. බලන්න ලෝකේ පියවරු නපුරුව සිටිනවා කියලා දේව වචනේ කියනවා. So the word of God says the fathers in the world are so cruel. අපි දකිනවා අපේ පියා යහපත් හැම දෙයක්ම අපිට දෙනවා හැමදේම කරනවා. නමුත් දේව වචනේ කියනවා ඒ පියා එයා නපුරුයි කියලා. නමුත් ස්වර්ගික පියාණන් වහන්සේ ඊට වඩා අපේ නපුරු පියා එවැනි දෙයක් කරන්නේ නැත්නම් ස්වර්ගික පියාණන් වහන්සේ ඊට වඩා කොච්චර දෙන්න විශ්වාසවන්ත වෙන්නවද? But we know our fathers in the world, they are so good, they do all the good to us. But the word of God says the fathers are evil, but it shows how much more greater and loves us the Father in heaven. අපි එතන අදහස් කරන්නේ ඔයගලන්ගේ පියා නපුරු පුද්ගලයෙක් දුෂ්ට මනුස්සයෙක් කියන එක නෙමෙයි. එතන පෙන්ලා දෙන්නේ මේ ලෝකේ ඉන්න පියවරු සමහර වෙලාවට තමන්ගේ දරුවට යහපත දෙයක් ඉල්ලනකොට කවදාවත් දෙන්නේ නැතු ඉන්නේ නැහැ. ඒගොල්ලෝ මොනාරි කරලා තමන්ගේ පියාට මම දැක තිනවා සමහර පියවරු තමන් අඳින්නේ කරන්නේ නැතුව තමන්ගේ දරුවන්ට ඒ දේ වියදම් කළා තමන්ගේ දරුවන් වෙනුවෙන් කරනවා. ඒගොල්ලෝ යහපත්. නමුත් ඒ පියවරුන්ට වඩා ලෝකේ ස්වර්ගයේ ඉන්න පියාණන් වහන්සේ ඊට වඩා විශාලයි කියලා කියනවා. It doesn't mean that our fathers in the world are so bad. Some fathers are there, they do sacrifice lots of things to their children. Even though they cannot afford, they try to do their best to their children. But it mentioned in the Bible how much more our Father in heaven loves us. අද මගේ මාතෘකාව නම් My topic today පියවරුන්ට is ටාස්ක් එකක් දෙනවා. අභියෝගයක්. we're giving a අභියෝගයක් නෙමෙයි ටාස්ක් එකක්, චැලෙන්ජ් එකක්. we're giving a challenge to all the fathers, ෆාදර්ස්ලට විතරක් නෙමෙයි මව්වරුන්ටත් මේක. not only for fathers, to the mothers as well. අද මගේ මාතෘකාව නම් අකීකරු පුත්‍රයාගේ පියා. My topic today is the father of the prodigal son. Yes. Father of the prodigal son. අකීකරු පුත්‍රයාගේ පියා. The father of the prodigal ලූක් son. 15 11 ඉඳලා 32ට. Luke chapter 15 from verse අපි 11. ගොඩක් වෙලාවට කැමති අපේ දරුවෝ අපි කියන විදියටම ඉන්නවා නම්. We also like our children will stay just like we නේ tell අපි them. කියන විදියට හැමදේම කරනවා නම්. If we do everything that we tell them, අපි හරි සන්තෝසයි ඒගොල්ලන් අනේ අපි කියන විදියට නැගිටලා හැමදේම වඩි පෙලක් වගේ පියවරක් ලෙස හැමදේම කරගෙන යනවා නම්. we will be happy our children will always listen to us and do exactly ඊට what වගේ we ඊට say. වඩා සතුටක් අපිට නෑ. ඒ වගේ දරුවෝ දකින්නට අම්මා හරි සන්තෝසයි අපි. We have no other joy than like our children always do what we say to them. සමහර වෙලාවට එහෙම වෙන්නේ නෑ. But sometimes it doesn't happen like that. එක පවුලක දරුවෝ දෙන්නෙක් ඉන්න පුළුවන්. They may have two children in one family. එක දරුවෙක් හාත්පසින්ම වෙනස්. One child is very කියන different. දේ හැමදේම කරනවා. They do what exactly we say. කියන්නත් ඉස්සල දේවල් කරනවා. Even before we say, they do things. දෙමෝපියෝ දකින්නත් ඉස්සල දේවල් කරනවා. Before the parents see them, they do නමුත් things. අනුත් දරුවා ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. But the other child could totally different.
කිසිම දෙයක් කියන දෙයක් අහන්නේ නැහැ. They do not listen anything. ඕන විදියට තමයි ජීවත් වෙන්නේ. They live the way they want to කොච්චර live. අවවාද කරත් හරි එයා අහන්නේ නැහැ. Doesn't matter how much we advise them, they don't listen. දෙමව්පියන් ලෙස As parents, කොහොමද මේ ගැන ඔබ කොහොමද මේ වගේ දරුවෝන්ව කොහොමද අපි කොහොමද මේගොල්ලන් දෙස අපි බලන්නේ දකින්නේ ඔයගලන්ගේ සිතුවිලි මොන වගේද කියලා ඔබ දන්නව මෙතන ඉඳන් ඉන්න. as parents, we know our children, what are their thoughts, how they are living their life. නමුත් එක දෙයක් අමතක කරන්න නරකයි. But we should not forget one thing. දෙවියන් වහන්සේට සැලැස්මක් තිබෙනවා. Our God has a plan. සමහරට ඒ දරුවා කියන දේ අහන්න නැතු වෙන්න පුළුවන්. Maybe the child doesn't listen to us, නමුත් දෙවියන් වහන්සේට ඒ දරුවා කෙරෙහි පුදුමාකාර වූ සැලැස්මක් තිබෙනවා. but for that child, God has a vast, precious plan. අමතක කරන්න එපා. දෙවියන් වහන්සේට ඔබෙත් මගේ ජීවිතේ පුදුමාකාර සැලැස්මක් තිබෙනවා. Do not forget, God has a big plan in our lives. අපි දෙමෝපිය වශයෙන් අපි දුක් වෙන්න ඕනේ. අපේ දරුවෝ දේව පාමුල නැත්තම්. දේව පාමුල නැත්තම්. We should be afraid and scared if our child is not under God's protection. දෙවියන් වහන්සේගේ පාද පාමුල තමන්ගේ දරුවෝ ඉන්නවා නම් දෙවියන් වහන්සේ හරි වෙලාවේදී ඒ දරුවන්ව දේව සැලැස්ම තුලට රැගෙන යයි. If our children under the feet of God, God will take them to the plans of Him. අපගේ ජීවිතේ අපේ දරුවෝ මේ බාන මේ අපි ලූක් 15 11 ඉඳලා 32කට කියවන්න යනවා. We are going to read the Luke chapter 15 from 11 to 32. තවද උන්වහන්සේ කියනසේක් එක්තරා මිනිසෙක්ට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. Jesus continued, there was a man who had 2 sons. ඔවුන්ගේ බාලයා පියාණනි ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නයි පියාට කීවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔහුට බෙදා දුන්නේය. The younger one said to his father, Father, give me my share of the estate. So he divided his property between them. නොබෝ දවසකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කරගෙන දුරු රටකට ගොස් එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමන්ගේ වස්තුව නාස්ති කළේය. Not long after that, the younger son got together all he had, set off for a distant country, and there squandered his wealth in riotous living. ඔහු සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් හටගැනී ඔහුට හිඟවෙන්න පටන් ගත්තේය. After he had spent everything, there was a severe famine in that whole country, and he began to be in එවිට ඔහු need. ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුනේය. හෙතම ඌරන්ට ගොඳුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය. So he went and hired himself out to a citizen of that country, who sent him to his fields to feed pigs. ඔහු ඌරන් කෑ කරල් වලින් තමාගේ බඩ පුරවා ගන්න කැමති වූයේය. කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත. He longed to fill his stomach with the pots that the pigs were eating, but no one gave him anything. එහෙත් ඔහු සිහි උපදවා කතා කොට මගේ පියාණන්ගේ කුලිකාරයන් එපමණ දෙනෙක්ට ඕනවට වඩා කැම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නැසිමි. When he came to his senses, he said, How many of my father's hired men have food to spare? And here I am starving to death. මගේ මම නැගිට මගේ පියාණන් ළඟට ගොස් පියාණනි ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේ පව් කළෙමි. I will set out and go back to my father and say to him, Father, I have sinned against heaven and against you. තවද ඔබගේ පුත්‍රයායි කියනු ලබන්ට නොවටිමි. ඔබගේ කුලිකාරයන්ගේ එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නෙමි. I'm no longer worthy to be called your son. Make me like one of your hired men. නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියේම ඔහුගේ පියා ඔහු දැක අනුකම්පාවී දුවගෙන ගොස් ඔහුගේ බෙල්ල වැළඳගෙන ඔහු සිපගත්තේය. So he got up and went to his father. But while he was still a long way off, his father saw him and was filled with compassion for him. He ran to his son, threw his arms around him and kissed him. එවිට පුත්‍රයා ඔහුට කතා කොට පියාණෙනි ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේ පව් කළෙමි. තවත් ඔබගේ පුත්‍රයායි කියනු ලබන්ට නොවටිමියයි කීවේය. The son said to him, Father, I have sinned against heaven and against you. I am no longer worthy to be called your son. අපි මෙතන දකිනවා. We can see here. මෙතන දකිනවා යහපත් පියෙක්ගේ ස්වභාවය. We can see a state of a good father. එතන අලංකාර රූප රාමුවක් අපි දකිනවා. We can see a beautiful picture in here. මේ රූප රාමුව තුළ අපි දකින්නේ අපගේ ස්වර්ගික පියාව. In this picture, we can see our Heavenly Father. මෙතන මේ කතාවේ දකිනවා මේ දරුවා එයාගේ තියෙන හැම වස්තුවක්ම අරගෙන තමාගේ පියාගෙන් ඈත් වෙලා යනවා.
In this story, he take all his property and he lived far away. අද ඔබගේ ජීවිතේ ඔබගේ දරුවා ඔබගේ වස්තු අරගෙන යන්න නැතුව ඇති. නමුත් ඔබගේ හදවතින් ඔහු ගිහිල්ලා ඉන්න පුළුවන්. Maybe your children is not gone out with the properties you have, but he has gone out from your hearts. සමහර වෙලාවට ඔබගේ හදවත තුල ඔහුගේ ක්‍රියාකලාප නිසා ඔබ වේදනාවට පත් වෙලා ඔහු ගැන කිසිම හැඟීමක් නැතුව ඔබ සිටින්න පුළුවන්. You may be worried and sorrowful about the actions of your child, and you are suffering from your hearts. නමුත් මේ රූපරාමුව තුල අපි දකිනවා ඔහුගේ ජීවිතේ ඔහු තේරුම් ගත්තම ඔහු හැරිලා එන කල ස්වර්ගික පියා කොයි ආකාරයෙන්ද ඔහු පිළිගත්තේ කියන එක. But in this picture, we can say how the child repented, and when he come back to his father, how the father is accepting him. අපිට ඉන්නේ අපිට ප්‍රේම කරන දෙවි කෙනෙක්. We have a father who loves us so much. අපේ පියාණන් වහන්සේ අපිට ප්‍රේම කරනවා. Our father loves us so much. සමහර වෙලාවට අපේ ජීවිතේ අපි නොඑක් දේවල් නිසා අපි උන්වහන්සේව අතහැරලා නොඑක් කාරණා මත උන්වහන්සේව එපා කළා උන්වහන්සේගෙන් ඈත් වෙලා දුරට ගිහිල්ලා ඔබ සමහර වෙලාවට ඉන්නව ඇති. Perhaps maybe very far from our God, we may be far from him, that we can't have a connection with ඔබ අද God. අකීකරු පුත්‍රයෙක් වගේ ඉන්න පුළුවන්. You may be not listening to God, you may be like a prodigal son. නමුත් මේ උදෑසන උන්වහන්සේ දෑත් දිගු කළා උන්වහන්සේ බලාගෙන ඉන්න ඔබ එනකන්. But in this morning, God is waiting for you to come back to him. මම කරුණු තුනක් බෙදා ගන්න යනවා. I'm going to share 3 points with you. මේ පියා මොනවාද කරේ මේ අකීකරු පුත්‍රයා ඔහුගෙන් ඈත් වෙලා ගියාම? What this father did when his prodigal son go away from him, ඔහුට බලාපොරොත්තුවක් තිබුණා. he had a hope. ඔහුට බලාපොරොත්තුවක් තිබුණා. He had a hope. ඔහු බලාගෙන හිටියා මේ දරුවා නැවත හැරිලා එයි. He was waiting and he expected this child will come back to him. මේ පියා ළඟ මේ දරුවා නැහැ දැන් physically මේ දරුවා නැහැ. So physically this child is no more with their parents. නමුත් ඔහු බලාපොරොත්තුෙන් සිටියා. But he was waiting. මේක සමහර වෙලාවට ඔබගේ ආත්මික ජීවිතේ එහෙම නැත්නම් ශාරීරික ජීවිතේ නැති වෙච්ච දරුවෙක් වෙන්න පුළුවන්. This could be a child that you lost in your spiritual life. ඒ පියා ඒ දරුවා එනතුරු ඔහු ස්ථීර වූ බලාපොරොත්තුවකින් බලාගෙන සිටියා. He was waiting. He know that child will come back. He expected that. බාණ්ඩ මේ තරුණ මේ පුත්‍රයා එයාගේ ජීවිතේ ඔහුම කරදරේ වැටුණා. This young son in the story, he made himself trouble. මේ පියා එයා වෙනුවෙන් තීරණ ගන්න බෑ. This father cannot take decisions for the child. මේ තරුණයාටම තේරෙන්න ඕනේ ඔහු කරපු දේ වැරදි කියන එක. This young man should realize what is the sin that he has done. අපේ දෙවියන් වහන්සේත් ඒ වගේ තමයි. Our God is just like that. ගොඩක් වෙලාවට අපි තීරණ අරගෙන අපි දේවල් කරලා උන්වහන්සේගෙන් ඈත් වෙලා යනවා. Most of the time we take decisions and we go away, we go far away from our God. අපි තීරණ අරගෙන අපි දේවල් කරලා අපි කරදරේ වැටෙනවා. We take decisions, we get into trouble. මේ තරුණයාගේ ජීවිතය අරගෙන බලනකොට මෙයාගේ තාත්තගෙන් හැම දෙයක්ම අරගෙන ගියා. When we think about this young man, he took everything, all the properties from his father. සියලු හැම වස්තුවම අරගෙන ගියා. All the properties he took away from his father. ඔහු තීරණයක් ගත්තා මේ මාවත යන්න. He took a decision to go away in this path. නමුත් එයාගේ පියා කවදාවත් ඒ තීරණයට අකුල් හෙළුවේ නැහැ. But his father didn't make any obstacle to his decision. ඔහු ඉඩ හැරියා. He let him be. අපේ දෙවියන් වහන්සේත් ඒ වගේ තමයි. Our God is just like that. දෙවියන් වහන්සේ කවදාවත් ඔබ ගන්න තීරණවලට මග හරවන්න නැත්නම් දේවල් කරන්න උන්වහන්සේ උත්සාහ කරන්නේ නැහැ. God is not trying to stop you when you're taking certain decisions. දෙවියන් වහන්සේ ඉඩ හැරලා ඉන්නවා. God will let it be. උන්වහන්සේ ඉඩ හරිනවා. God is letting you to do. උන්වහන්සේ ඉඩ හැරලා ඉන්න ඔබ ගන්න තීරණ ඔබ අරගෙන ඔබ නැවත හැරලා එනකන්. God is letting you to take that decision and to come back to him. මේ තරුණයාට මතක් වුණා. And this son realized. නේ ගොඩක් වෙලාවට අපි හිතනවා අපි ගන්න තීරණ අපේ ජීවිතේ අපි හරියට ගන්නවා. Most of the time we think the decisions we are taking in our life. සමහර වෙලාවට අපි ගන්න තීරණ නිසා අද අපි පසුතැවිලි වෙලා ඉන්නවා.
Sometimes the decisions we took in our lives, we are repenting අද today. ඔබෙත් මගේ ජීවිතේ අපි ගත්ත තීරණ නිසා අද අපි සමහර ස්ථානවල අපි අද හිර වෙලා ඉන්නවා. In our lives, because of certain decisions we took, we are stuck in one place. සමහර ස්ථානවල අපිට නැගිට ගන්න බැරි ලෙස අපි හිර වෙලා ඉන්නවා. We are stuck in one place that we could not get up. ඒ තීරණය ගත්තේ ඔබත් මාත් තමයි. But we are the ones who took that decision. ඒ ගත්ත තීරණය මත ඒ කටුක මාවත තුල යන්න ඕනේ ඔබත් මාත් තමයි. We took that decision, but we have to go through these hardships in our lives. නමුත් උන්වහන්සේ අපිව අතහරින්නේ නැහැ. But our God will never ඒ leave us. පියා ඒ දරුවා එනකන් ස්ථීර බලාපොරොත්තුකින් හිටියා වගේ පියාණන් වහන්සේ මේ උදෑසන ඔබත් මාත් එනකන් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. Just like that father was waiting for his son to come back, our දවස් father, යන්න ඇති, maybe it took days, මාස යන්න ඇති, it took months, අවුරුදු යන්න ඇති. it took years. ඔව් එන්නේ නැහැ කියලා සමහර වෙලාවට හදවතට හිතෙන්න ඇති. Probably he would have think in his inside that son will not come back. නමුත් ඔහුගේ බලාපොරොත්තුව ඔහු කවදාවත් අතහැරියේ නැහැ. But he didn't let his hope go away. අද පියවරුනි, Fathers today, never give up. අත්හරින්න එපා. අතහරින්න එපා කවදාවත්. Never give up. ගොඩක් අමාරු වෙන්න පුළුවන් ඔයගලන්ගේ ගමන. It may be difficult, your situation. ඔයගලන් යන මාවත කටුක වෙන්න පුළුවන්. The journey perhaps is so hard in your life. ලේසි නෑ. It's not easy. සමහරවිට කාටවත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. Sometimes nobody can understand that. නමුත් අතහරින්න එපා. But do not give up. ඔබට ඉන්නවා ස්වාරිකික පියෙක්. You have a heavenly Father. ඔබට ඉන්නවා ඔබ ගැන සලකන දෙවි කෙනෙක්. We have a God that is looking after ඔබ us. ඔබ ස්ථිර බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්න. When we have a hope and look එදා upon ඒ Him, පියා ඒ දරුවා එනකම් බලාගෙන හිටියා වගේ ඔබගේ බලාපොරොත්තුව මේ උදෑසන මොනවා වුණත් හරි ඒක කරේ ස්ථිරව බලාගෙන ඉන්න අතහැර ගන්න එපා. just like that father was waiting for his son to come back, we can have our hope and we can look upon our God. කොහොමද අපි දකින්නේ මේ පියා අතහැරියේ නෑ බලාපොරොත්තුව කියන එක? How can we say that this father was waiting, he didn't get his ඒ hopes up? වචනේ කියනවා 15:20 කියනවා මේ දරුවා ඈත එනකොට ඔහු දැක්කා. So the word of God says, but while he was still a long way off, his father saw him. මේ පියා මේ දරුවව හොයමින් ඉන්න ඇති. So perhaps this father may look searching for his පාර son. දිහාම බලාගෙන ඉන්න ඇති හැම උදෑසනම ඇවිල්ලා. Every morning he could have come outside and look on the roads. නැත්තම් ඈත තියා පේන්න විදියක් නැහැ. So otherwise, how could I have seen him from a long way? අපේ පියාණන් වහන්සේත් ඒ වගේ තමයි. Our father is just like that. ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්නවා ඔබ හැරිලා එනකම්. Our father is looking and waiting until you come back. අද ඔබ මොන වාතාවරණයක මොන මෙස් එකක හිටියත් හරි මොන පැටලුණු ස්වභාවයක ඔබ ඉන්න පුළුවන් මේ උදෑසන. Whatever the situation you are in today, you may be in a big mess today. ඔබ හිතන්න පුළුවන් අයියෝ ස්වාමිනී මේ පැටලුණු ස්වභාවය තුලින් මට එන්න බෑ ඔබ වහන්සේ වෙතට. You might be saying, in this mess, I cannot come back to you, Lord. මම හැම දෙයක්ම නැති කරගත්තා. I lost everything in my life. මට දැන් එන්න බෑ. I cannot come back. කොහොමද මං එන්නේ? How can I come back? නමුත් අමතක කරන්න එපා. But do not forget, උන්වහන්සේ ඕනෑම වාතාවරණයක අපිව පිළිගන්න උන්වහන්සේ සූදානම් වෙලා ඉන්නවා. no matter what is the situation, God is faithful and He's waiting අද for ඔබගේ us to come back. වාතාවරණය මොනවා වුණත් හරි කමක් නැහැ. It doesn't matter what ඔබ is ඉන්න your ස්ථානය මොනවා වුණත් හරි It doesn't කමක් matter නැහැ. wherever you are. උන්වහන්සේ බලාගෙන ඉන්නවා. Our God is ඈත waiting. තියලා උන්වහන්සේ බලාගෙන ඉන්නවා ඔබ එනකම්. From far off, our God is waiting for us to come back. එක පොඩි කතාවක් කියන්න. One small story මේ මා පියවරුන්ගේ නැත්තම් දෙමව්පියන්ගේ සෙනෙහස ගැන. about the parents, the father and mother's love. මේ පියා එක දවසක් එක කඩේකට එනවා. One father coming to a shop, ඒ කඩේට ඇවිල්ලා ඒ කඩේ මුදලාලිට කියනවා. and to the salesman, this father says, එයාගේ ෆෝන් එක දීලා කියනවා. he gave his phone. මං හිතන්නේ මගේ ෆෝන් එක කැඩිලා ඇති. I think my phone is broken මට කිසිම මේ ෆෝන් කෝල් එකක් එන්නේ නැහැ මගේ දරුවන්ගෙන්. because I don't not පොඩ receive මේක any බලන්නකෝ. calls. මේක පොඩක් බලන්නකෝ වැඩ කරනවද කියලා. Can you please look at it මං and check හිතන්නේ if it's කැඩිලා ඇති working? I කියලා. think it's broken. අද ඔබගේ පියවරුත් මේ වගේ ඔබ ගැන සොයමින් ඉන්න පුළුවන්. Perhaps your father also looking for you like that. කී දෙනෙක්
අපේ පියවරු ඔගලන්ගේ පියවරු එක්ක හිත අමනාපකම් වෙලා කතා නොකර වේදනාවෙන් සිදුවෙච්ච සිදුවීම් නිසා අමතක කරලා ඉන්නවද මේ උදෑසන? How many of you have forgotten your father today, that you do not speak with them? You may have some kind of a misunderstanding with them. සමහරවිට ඔබගේ පියා අද දවස තුල මේ ලෝකයේ තුල නැති වෙන්න පුළුවන්. Perhaps your father may be not in this world at this moment. මේක හොඳ අවස්ථාවක්. This is a good moment. සමහර වෙලාවට කවුරුත් පර්ෆෙක්ට් නෑ අපේ ජීවිතවල. Nobody is perfect in our lives. ඔබගේ පියා ජීවත් වෙලා ඉන්නවනේ මේක හොඳ අවස්ථාවක්. If your father is living today, this is a good opportunity. කෝල් එකක් අරන් කියන්න තාත්තේ මම ඔබට ප්‍රේම කරනවා. Take a call and say, I love you, නැත්නම් Father. ඔබගේ පියා මේ ලෝකයේ තුල නැත්නම් ඔහු කරපු දේවල් සිහි කරන්න අනේ මගේ පියා කොච්චර දේවල් මට කළා තියෙනවද? Or if your father is no more in this world, you can think and you can remember all the good things he has done in our lives. ඒ විතරක් නෙමෙයි ඔබ කල්පනා කරලා බලන්න ස්වර්ගික පියා ගැන. Not only that, we can think about our Heavenly Father, උන්වහන්සේ කොච්චර මට යහපත්ද? how much He has been good to කොච්චර us, ස්ථානවල මම මගේ ජීවිතේ පටල ගත්තද? how much I have made mess in my life, කොච්චර ස්ථානවල මම මඩනා ගත්තද? how much I have done so many කොච්චර ස්ථානවල මම වලවල් වල වැටුණාද? places I fell into the pits. නමුත් මං හැරිලා එන කල මං කියනකොට ගීතාවලිය පොතේ කියනවා ස්වාමිනී මගේ පාද මට සෙලවෙනවා කියලා කියනකොට උන්වහන්සේ කියනවා මගේ කරුණාව නුඹට සෑහෙනවා. But the word of God says, when my feet are shaken, my grace is sufficient for you. උන්වහන්සේ කවදාවත් අපිව අතහරින්නේ නැහැ. God will never forsake us. කවදාවත් උන්වහන්සේ He අතහරින්නේ will නැහැ. never leave ළඟ ඉන්න us. මනුෂ්‍යයා අපිට hina වෙන්න පුළුවන්. අපිට කරදරේ වැටුනම සතුටු වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. The person next to us maybe laugh at us when we are in trouble, but our God will love us. උන්වහන්සේ කවදාවත් අපේ පය පැකිල්ල වැටෙන්න දෙන්නේ Our නැහැ. God will never let us fall off. ඊශ්‍රායල් සුරකින්න දෙවියන් වහන්සේට නිදි බරවීමක්වත් නිදාගැන්මක්වත් නැහැ The කියලා God කියනවා. that protects Israel will no sleep, no slumber. ඒක නිසා බලාපොරොත්තු කඩ කරගන්න So එපා. do not lose your hope. අද ඔබ කොයි ස්ථානය තුල ඔබට යන්න බැරුව ඔබ වැටිලා ඉන්නවද? ඒ ස්ථානය තුල දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා ඔබ හැරිලා ඔබ තීරණයක් ගත්තොත් ඒ පුත්‍රයා වගේ හැරිලා එන්න දෙවියන් වහන්සේ විශ්වාසවන්තව ඉන්නවා නැවත ඔබව නැගිට්ටවලා නැවත ඔසවන්න. No matter wherever you are, you may be fallen off, but our God is waiting. He's expecting us to come back and He will lift us up. ඒක නිසා බලාපොරොත්තු නැති කරගන්න එපා. Do not lose the hope. දෙවැනි කාරණේ The තමයි second point, පියා කරුණාව සහ ප්‍රේමය දැක්වා. the Father show His grace and mercy and love. ඒ දරුවා ළඟට ආවම අපි දකිනවා 15:20 කියනවා Chapter 15, verse 20 says, ඔහු නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියේදීම ඔහුගේ පියා ඔහු දැක අනුකම්පාවී දුවගෙන ගොස් ඔහුගේ බෙල්ල වැළඳගෙන ඔහු සිඹ ගත්තේය. verse 20 says, still a long way off, his father saw him and was filled with compassion for him. He ran to his son, threw his arms around him, and kissed him. ඉතාමත් අමාරු දෙයක්. It's very difficult. අපිට වැරදි කරලා නැත්නම් අපිට දේවල් කරලා නැත්නම් අපේ දරුවෝ නැත්නම් කවුරුණත් හරි නැවත හැරිලා එන කල අපිට හරි අමාරුයි. It's very difficult to accept if somebody has done something wrong. Our children maybe has done some mistakes. When they come back, it's very difficult to අපිට හරි accept. අමාරුයි. It's very difficult ඒ සැබෑ ප්‍රේමය ඒ ප්‍රේමය දක්වන්න. to show them the true love. ඉස්සර හිටපු ස්වභාවයට අපිට එන්න අමාරුයි. To come back to the position, to come back to where we were, it's very hard to be. නැවත ඒ ස්ථානය තුල හරි ගැස්සෙන්න අපිට අමාරුයි ඒ සම්බන්ධතාවයට එන්න. It's very hard to come back to that connection, to that relationship again. නමුත් ඒ ස්ථානය තුල අපි දකිනවා ස්වර්ගික පියා කොයි ආකාරයෙන්ද ඒ හැම දෙයක්ම නැති කරලා හැම දෙයක්ම විනාශ කරලා දාලා එපා කරලා ගිය ඒ දරුවා එන කල ඈත තියා දැකලා අනුකම්පා වෙලා ඔහුගේ හදවත තුල ඒ දරුවා කෙරේ අනුකම්පාවක් ඇති වුණා. ඒ විතරක් නෙමෙයි ඔහු ගිහිල්ලා සිප වැළඳගත්තා කියලා කියනවා. So the word says he was filled with compassion for his lost child, and he ran to his son and threw his arms around him and kissed him. ඒ අගාපේ ප්‍රේමය ඒක තියෙන දෙවියන් වහන්සේට තමයි.
that agape love, only our Father in heaven has that love for අද මේ us. උදෑසන අපි කොයි ආකාරයෙන්ද අපේ ප්‍රේමය In this morning, how is කොහොමද our අපි love? ප්‍රේම කරන්නේ How we love Him. අපිට හරි අමාරුයි It's very difficult for ඒ us. පියා ඒ ලැබිච්ච අවස්ථාව ඔහු මගහැරියේ නැහැ This father did not, he did not lose this opportunity. ඒ අවස්ථාවක් ඔහුට ලැබුණා ඒ දරුවට නැවත ඔහුට ප්‍රේම කරන්න. He had this chance, he had this opportunity to love his son back. ඒක ඔහු අපත හැරියේ නැහැ. He did not let it ඔහු go. පෙන්눔 කරා ඒ ප්‍රේමය. He showed his love. ඔහු දුවගෙන ගියා. He ran off. අනුකම්පා වුණා. He filled with compassion සිප ගත්තා. and he kissed him. හරිම අමාරුයි. It's very difficult. මේක චැලෙන්ජ් එකක්. This is a challenge. මේක ටාස්ක් එකක්. This is a task මේ for us. උදෑසන This morning, පියවරුන් විතරක් නෙමෙයි මව්වරුන් විතරක් නෙමෙයි අපේ ජීවිතේ හැම වාතාවරණයකදීම අපිට හරි අමාරුයි. not only for fathers or mothers, in every situations in our life, this is very difficult. අපිට හරි අමාරුයි. It's very difficult නමුත් මේ for us. උදෑසන උන්වහන්සේ අපිට ටාස්ක් එකක් දෙනවා. But this morning, our God is giving us a task අපගේ ජීවිත වෙනස් කරගන්න. to change our lives, උන්වහන්සේගේ ස්වරූපෙට හැදෙන්න. to change our lives උන්වහන්සේගේ just like ප්‍රේමය, God, ඒ අගාපේ ප්‍රේමය නැවත අපගේ හදවත් තුල දල්ව ගන්න. to lighten up that agape love in our lives. එතන අපි දකිනවා ඒ පියාට තිබුණා හොඳ ප්‍රයිඩ් එකක් නැත්නම් අහංකාරයක් ප්‍රිය කියලා කියනකොට කොයි වගේ පුද්ගලයෙක්ද? ගාම්භීරත්වයක් ඇති පුද්ගලයෙක්. When we say a father, the fathers are filled with pride in their life. No, අපි දකිනවා ඒ දවස්වල තාත්තා එනකොට ළමයි ඉඳගෙන ඉන්නේ නැහැ. Those days we can see when a father arrived home, the children they do not ටක්ගාලා sit නැගිටිනවා down. සීට් එකෙන්. They will rise up from නමුත් their දැන් නම් seats. ඊට වඩා හාත්පසින්ම වෙනස් ලෝකයක් අපිට තියෙන්නේ. But now the world is changed. තාත්තා ඉඳගෙන ඉන්නවා අපි ඉඳගෙන ඉන්නවා. The father standing up and we sitting down. ඒ දවස්වල තාත්තට තිබුණා හරි ගාම්භීරත්වයක්, ප්‍රෞඩත්වයක්. තාත්තා කියන පුද්ගලයා ඉහළින්ම ඉන්න පුද්ගලයෙක්ව සිටිනවා. But in those days, the father has a big respect from their children. මේ පියාගේ ළඟත් මෙවැනි ගාම්භීරත්වයක්, අහංකාරත්වයක් තාත්තට තිබෙන ගරු සැලකිල්ලක් මේ කතාවේ තියෙන පියා ළඟත් තියෙන්න ඇති. This father also in this story that had a respect and a pride in himself. නමුත් ඒ පුතා ඒ පියා ඒ හැම දෙයක්ම අතහැරියා. But this father, he let go of everything. ඒ හැම දෙයක්ම පැත්තකට දැම්මා. He let go of everything, the pride and everything he මේ had. යුදෙව් සංස්කෘතියට අනුව මේ දුවන එක දුවනකොට මේ සලුව උස්සගෙන යාගේ රෝබ් එක උස්සගෙන යන එක ඒක ඒගොල්ලන්ට තියෙන ගරුත්වය නැති වෙන ස්ථානයක්. According to the Jewish tradition, when they run, if they lift their robe up, it is a dishonor. නමුත් ඒ පියා ඒ පුත්‍රයා වෙනුවෙන් දුවගෙන හිතලා බලන්න දුවගෙන යනකොට සලුව අපි ටිකක් මේ රෝබ් එක උස්සගෙන තමයි යන්නේ. නමුත් එයා ඒ හැම ගරුත්වයක්ම අමතක කළා. හැම දෙයක්ම අමතක කළා. මගේ දරුවා ඒ හැම දෙයක්ම පස්සකට දැම්මා. But this father didn't care about it. He didn't care about the honor, but he left everything aside. He ran off. He lifted his robe and he ran off for his son. පුත්‍රයා වෙනුවෙන් එයාගේ ගාම්භීරත්වය පුත්‍රයා වෙනුවෙන් එයාගේ අහංකාරත්වය පුත්‍රයා වෙනුවෙන් එයාට තියෙන තත්වය අමතක කළා දැම්මා. He forgot his pride. He left his pride for the love of his son. සමහරට මේ තාත්තා දන්නේ නැහැ මේ පියා මේ දරුවා එන්නේ තවත් එයාගේ වස්තු අරගෙන යන්නද කියන එක. Perhaps this father doesn't know he may be coming back to take more treasure from him, තවත් දේපල අරගෙන යන්නද කියන එක. to take more properties from him and go back. නමුත් ඔහුට ඒ දෙය බාධාවක් වුණේ නැහැ ඒ දරුවට ප්‍රේම කරන්න. But he didn't care about it, but he loved his son. අපගේ ස්වර්ගික පියාණන් වහන්සේ ඔබටත් මටත් සැබෑ ලෙසම ප්‍රේම කරනවා. Our Father in heaven, just like that, he loves us truly. පිලිප්පි 2:2 කියනවා උන්වහන්සේ තමන්ගේ ස්වර්ගීය උරුමය අල්ලගෙන හිටියේ නෑ. උන්වහන්සේ ඒ හැම දෙයක්ම අතහැරලා දාසයෙක්ගේ ස්වරූපේ ගත්තා කියලා කියනවා. The book of Philippians says, our God, he didn't live in heaven. He left everything aside and he came back to the world මේ for us. උදෑසන අපි කොයි විදියටද උන්වහන්සේගේ ප්‍රේමය දක්වන්නේ? How we can show our love to our මොකක්ද God අපිට this තියෙන morning. බාධාව?
උන්වහන්සේගේ ප්‍රේමය දක්වන්න බැරිවෙන් ලෙස සමහට අපේ ගාම්භීරත්වය අපේ අහංකාරත්වය අපිට නැමෙන්න බැරි ස්වභාවය මොකද්ද මේ උදෑසන උන්වහන්සේගේ ප්‍රේමය එලි දක්වන්න බැරුව අපිට තියෙන බාධාව. What is the disturbance or the obstacle that we have that we cannot show our love to our God? Is it our pride? එක යොහාන් 3:1 කියනවා. 1 John 3:1 says, අපි දෙවියන් වහන්සේගේ දරුවෝයි කියනු ලබන ලෙස පියාණන් වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපට දී වදාළසේක්දයි බලන්න. අපි එබඳු වෝමුමය. මේ නිසා ලෝකයේ උන්වහන්සේ නෑදින්න බවින් අපද අඳුරන්නේ. මෙතන කියනවා අපි දෙවියන් වහන්සේගේ දරුවෝයි කියනු ලබන ලෙස පියාණන් වහන්සේ අපිට ප්‍රේමයකින් අපිට වදාළසේක්දයි බලන්න. how great is the love the How Father great has. is the love? උන්වහන්සේගේ ප්‍රේමය කොච්චර විශාලද? How great is the love of the Father has lavished on us that we should be called children of God. That's enough. උන්වහන්සේගේ ප්‍රේමය කොහොමද දැක්වේ? lavish. ඉංග්‍රීසි භාෂාවෙන් lavish කියලා කියන්නේ ඒක නිමාවක් නැති විශාල වූ ප්‍රේමයක්. How our God has showed his love to us, lavished on us, which means it has no end, no limit. ඒකට කිසි බාධාවක් නැහැ. There's no disturb, no obstacle. රෝම 2:4 කියනවා. Book of Romans 2:4 says, නොහොත් නුඹ පසුතැවිල්ලට පමුණවන පිණිස දෙවියන් වහන්සේගේ යහපත්කම පවතින බව sorry 1 පේත්‍රස් 4:8 1 Peter 4:8, අරත් ප්‍රේමය පෞරාශයක් වසන බැවින් සියලු දේවලට වඩා එකිනෙකනා කරේ බලවත් ප්‍රේමයකින් ඇතුව සිටින්න. and above all things have fervent charity among yourself, for charity shall cover the multitude of sins. ප්‍රේමය පෞරාශයක් වසනවා. Love covers the multitude දෙවියන් of වහන්සේගේ sins. ප්‍රේමය පෞරාශයක් The වසනවා. love of God cover the multitude of sins. කවුරුරි කිව්වනම් මම පව්කාරයෙක් නෙමෙයි කියලා ඔබ බොරුකාරයෙක් කියලා දේ වචනේ කියනවා. If somebody saying, I'm not a sinner, you are a liar, the word of දේ God වචනේ කියනවා says. සියල්ලෝම පව්කොට දෙවනාසගේ මහිමෙන් හීනව සිටිනවා. The word of God says everybody has sinned and they have lacked the love of God. මේ උදෑසන අපි වටාවට අපි සමග සිටින අපිට වැරදි කරන මනුෂ්‍යයන්ට ප්‍රේම කරන හදවතක් දෙවියන් වහන්සේ කළා වගේ මේ උදෑසන අපි ප්‍රේමය පතුරමු. Let's spread the love just like our God has showed his love to us. Whoever has done wrong or whoever has done sin against us. මේ උදෑසන අපි ප්‍රේමය පතුරමු. Let's spread the love. ප්‍රේමය සියලු වැරදි වසනවා. The love covers all the sins. සේ ප්‍රේමය පෞරාසයක් වසන බැවින් එකිනෙකනාත් එක්ක ප්‍රේමයෙන් ඉන්න කියනවා. Because the love covered multitude of sins, let's spread love and love everyone. අමාරුම දෙයක්. It's a very difficult thing. නමුත් දෙවියන් වහන්සේ තුල අපි ජීවත් වෙනවා නම් අපි උත්සාහ කරමු මේ උදෑසන. But we can try because we අන්තිම are එක. living with God. The අන්තිම last කාරණය. point. The last point. පියා ප්‍රීතියෙන් යුක්තව සමාව දුන්නා. Father rejoiced and he forgave the son. ඒක ලූක් 21:24 කියනවා. Luke 21:24 says, අපිට පුළුවන් ප්‍රේමය කරුණාව දක්වන්න දරුවා ආවම we can show our love when our child come back to us. කොහොමද ප්‍රීතියෙන් සමාව දෙන්නේ? But how can we be rejoice and forgive them? මෙයා කරපු වැරදි ගොඩයි. There are so many sins he has done. හැමදේම අරගෙන ගියා. He has took everything. හැමදේම වෙනස්සුවා. He destroyed everything. හැමදේම නැතිනාස්ති කරා. He let everything go away. කොහොමද මේ පියාට පුළුවන් උනේ ප්‍රීතියෙන් සමාව දෙන්න? How can this father can forgive with joy? කාටද කියන්න පුළුවන්? Who can tell? කාටද කියන්න පුළුවන්? Who can tell? කොහොමද මේ පියා ප්‍රීතියෙන් සමාව දුන්නේ? How can this father forgive with joy? කාටද දන්නේ? Nobody knows. මේ දරුවා ඇවිල්ලා පසුතැවිලි වුණා. So this child has repented. අපි පසුතැවිලි වුණේ නැත්තම් දෙවියන් වහන්සේට බෑ අපිට සමාව දෙන්න. If we do not repent, our Father God cannot forgive us. අපි තේරුම් ගත්තනම් මේ දරුවා තේරුම් ගත ඒ ස්ථානය තුල අපි දකිනවා 11:21 ඉඳලා 24ට ලූක් 21 ඉඳලා 24ට ඒ දරුවා ඒ ස්ථානය තුල ඔහුට වැරදිච්ච ස්ථානය තුල ඉඳගෙනම ඔහු හිතනවා මම ගිහිලා
මගේ පියාට මම වරදක් කරා කියලා කියන්න ඕනේ. So in the scripture said, wherever he done the wrong things, the same place he's repenting. He's thinking from himself, I have to go back to my father and I have to ask forgiveness ඔහුට from him. සිහිය ආව ගමම්ම ඔහුට මතක් වුණ එකම දේ තමයි මම වරදක් කළා. When he come back to his senses, this only thing he reminded is, I have sinned. සමහර වෙලාවට අද ඔබත් මාත් සිහි විකල් වෙලා ඉන්න පුළුවන්. Probably you and me, we are not in our senses today. සමහරට අපේ සිහිය හරි ලෙස නැහැ. We don't have our senses. නමුත් අපි සිහිය ආව ගමම්ම අපිට එක දෙයයි මතක තියෙන්න ඕනේ. But when we come back to our senses, only thing should remind in our hearts, මගේ අතින් වරදක් සිද්ධ වුණා. I have sinned. නැවත හැරිලා යන්න ඔහුට ඒක හොඳ කාරණාවක් වුණා. This is a good thing for them to go back and return to his father. දෙවියන් වහන්සේට තිබුණා නැත්නම් මේ දරුවා මේ අකීකරු පුත්‍රයාට වෙන මාර්ගයක් සාදලා දෙන්න. So this prodigal son, he could have make another choice and he could have gone another way. නමුත් දෙවියන් වහන්සේට ඕන වුණා මේ කතාවේ නැවත එයා හැරිලා එන්න ඕනේ කියන එක. But our Father God wanted in this story that prodigal son should go back to his ඔහුට father. සිහිය එන්න ඕනේ නැවත. He need to come back to his senses. එවිට තමයි මේ පියාට පුළුවන් උනේ ප්‍රීතියෙන් යුක්තව සමාව දෙන්න. So only because this son came back to his senses and he repented, that father could be able to forgive him. දේ වචනේ කියනවා අපේ වැරදි අපි කියලා හරි ගත්තොත් දෙවියන් වහන්සේ විශ්වාසවන්ත වෙන්නවා අපිට සමාව දෙන්න. The word of God says, when we declare our sins and we repented, our God is faithful to forgive us. සමහරවිට දෙවියන් වහන්සේ ඉඩ හැරලා ඉන්නවා. Sometimes God will let us මේ to මේ be. අකිකරු පුත්‍රයාට ඉඩ හැරලා හිටියා මේ ඌරෝ කන කෑම කන්න. So this father let this prodigal son to eat the food that pigs ate, කටුක මාවතක ගියා. to have a hard way. නමුත් අපි හැරිලා එන කල උන්වහන්සේ විශ්වාසවන්ත වෙන්නවා. But when we come back to the Father, our God is very faithful. උන්වහන්සේ Our විශ්වාසවන්තයි. God is faithful. ඔහු නැවත හැරිලා ආවම මොනවද කළේ? What he did when the son is coming back, ඔහු නැවත ගොඩ නැගුවා. he rebuilt him, he restored කොහොමද him. ගොඩ නැගුවේ නම්? How he restored him. ඔහුට දුන්නා ලස්සන සලුවක්. ගෙදර තියෙන හොඳම සලුව දුන්නා. This son had the best robe in the house. මොකද්ද සලුව නම් කියන්නේ? What is the meaning of this robe? මට දැන් බයිබල් පද පෙරලන්න වෙලාවක් නැහැ. ඒ මහිමය, ඒ නැති වෙච්ච ඒ ගෞරවය නැවත සලුව පලන්දවලා දුන්නා. This giving this robe to the son means the lost glory has come back to මේ his මේ house. මේ පුත්‍රයා මේ අකීකරු වෙලා ගිය නිසා මේ පුත්‍රයාගේ ජීවිතේ තිබිච්ච ගෞරවය නැති වෙලා ගිහිල්ලා දැන් ඉන්නේ. So because this son go back and he dishonored the father, he lost his respect. නමුත් ඒ පුත්‍රයා ආව ගමන් ගෙදර තියෙන උසස්ම සලුව පලන්දලා මේ පියා මොකද කරේ නැවත උට ගෞරවය දුන්නා. So what did father did was, when he come back, he let him wear the robe and ඒ he gave them ඒ respect. පුත්‍රයා බලාපොරොත්තු උනේ ඒ පියා ඔහුට සේවකයෙක් ලෙස සලකයි කියන එක. So the son expected the father will treat him just like a servant. නමුත් පියා දැනගෙන හිටියා පියාගේ පුත්‍රයාගේ තියෙන සම්බන්ධතාවය මොන දෙයක් නිසාවත් කැඩෙන්නේ නැති දෙයක්. But the father knew that the relationship, this father and son, that it will never break again. අද ඔබගෙත් දෙවියන් වහන්සේගෙත් නැත්නම් ඔබගෙත් අනිත් පුද්ගලයාත් අතර තියෙන සම්බන්ධතාවය කිසිම හේතුවක් නිසා ඒ දෙය කැඩෙන්නේ නැතුව තියාගන්න අපි උත්සාහ කරමු මේ උදෑසන. So today we need to try not to break the relationships that we have with one another. ඒක නැති වෙලා ගිය ගෞරවයක් වෙන්න පුළුවන්. It perhaps lost glory. ඒක නැති වෙලා ගිය දෙයක් වෙන්න පුළුවන්. It perhaps something that we have lost එදා between us. යේසුස් වහන්සේ කුරුසේ තුල අද එදා ඔබගෙත් මගෙත් ඒ නැති වෙච්ච ඒ හැම දෙයක්ම කුරුසේ තුලින් ධර්මිෂ්ඨකම තුලින් උන්වහන්සේ ඔබටත් මටත් පැලැන්දුවා. But that day, Jesus at the cross, he has given all we have lost in our lives with the righteousness of our God. අද ඔබත් මාත් පලන්දවමු එකිනෙකනට නැති වෙච්ච ගෞරවය මේ උදෑසන. Let's make ourselves wear the lost glory in our lives. ඊළඟ එක තමයි මුද්දක් පැලැන්දුවා. And the next thing, he let his son wear a මොකක්ද ring. මේ මුද්ද කියලා කියන්නේ? ගිවිසුමක් කවනන්ට් එකක් ඒක. A ring means a covenant. මොනවා වුණත් හරි
ඔයා මගේ පුතා. No matter what happens, you are my son. ඒක නැති වෙලා ගියා අගෞරව වුණා ඒ ඔක්කොම හරි. නමුත් ඔබෙත් මගෙත් තියෙන සම්බන්ධතාවය නැති වෙලා යන්නේ නැහැ. It's true that we lost the respect, but the relationship between the father and the වෙනස් son will නොවන never ප්‍රේමය. change. The never changing උන්වහන්සේ love. විතරයි ඒක කරන්නේ. Only God can show that ඊළඟ love. එක The next one, කකුල් දෙකට වහන් පටි නැත්නම් සැන්ඩල්ස් දුන්නා. he let the son wear sandals. මොකද්ද සැන්ඩල්ස් වල අර්ථය නම්? What is the meaning of the sandals? නිදහස. The freedom. මෙච්චර කාලයක් ඔබ දන්නවා වහල් වලට කවදාවත් කකුල් වලට සපත්තු දාන්නේ නැහැ සැන්ඩල්ස් පළඳින්නේ නැහැ. You know, the slaves, they will never wear sandals. නිදහස් මිනිස්සු විතරයි කකුල් වලට සැන්ඩල්ස් දාන්නේ. Only a people of freedom, they can wear sandals. පියා මොනවාද මෙතන අදහස් කරේ? What did father meant ඔබ in here? තවදුරටත් වහල්ෙක් නෙමෙයි. You are no more a ඔබ slave. තවදුරටත් ඔබ යම් පුද්ගලයෙක් නෙමෙයි කිසිම බැඳීමකට බැඳුණු. You are no more a slave that has a bond with something. ඔබ මගේ නිවස තුල ඔබ පුත්‍රයෙක්. You are the son in my house. ඔබ නිදහස ලැබුවා පුත්‍රයෙක් කියන එක. You are a son with a freedom. පුත්‍රයා දන්නවා මම සුදුසු නෑ කියන එක. The son knows I'm not worthy. නමුත් උන්වහන්සේගේ කරුණාව පුත්‍රයාට ඒ පියාගේ කරුණාව සෑහුණා. But the grace of the father was sufficient for this son. අද මේ උදෑසන ඔබ අකීකරු පුත්‍රයෙක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. You may be a prodigal son this morning. එහෙම නැත්නම් ඔබ අකීකරු පුත්‍රයාගේ පියා වෙන්න පුළුවන්. You may be the father of the prodigal son this morning. ඔබ අකීකරු පුත්‍රයෙක් නම් මම කියනවා මේ උදෑසන If you are a prodigal son, I'm telling you this morning, ඔබ සිහිය ඇවිල්ලා නැවත හැරිලා එන්න පියා වෙතට. come back to your senses and come back to the father. ඔබ අකීකරු පුත්‍රයාගේ පියා නම් If you are the father of the prodigal son, ඒ අකීකරු පුත්‍රයාගේ හිත හදාගෙන හිත වෙනස් කරගෙන හැරිලා එන කල ඔබ දුවගෙන ගිහිල්ලා එයාව ආදරෙන් සිප පැලඳගෙන එයාට දිය යුතු ගෞරවය ඔබ නැවත දෙන්න. wait for your son. When your son coming back, have your compassion on him and love him. ඒක තමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය. That is the love of our ඒක God. තමයි දෙවියන් වහන්සේ දැක්ුවේ. That is what the love that මේ God උදෑසන showed ඔබත් us. මමත් උන්වහන්සේ තුල ජීවත් වෙනවා නම් අපි උත්සාහ කරමු අපිට අමාරුයි මේ දේ. නමුත් අපි උත්සාහ කරමු දෙවියන් වහන්සේ තුල එවැනි දෙයක් කරන්න. අපි හැම කෙනෙක්ම If we are living with our God, let's try and do අපි just කියමු like ස්වාමීනි the අපේ love. කරුණාව දක්වන්න. Lord, show your ඔබගේ grace. ප්‍රේමය කොච්චර විශාලද? Father, how great මහා your love සයුරට is. වඩා More than the මහා seas, මහා පොළොවට වඩා more than the earth. තමන්ගේ පුත්‍රයා දෙන තරමට උන්වහන්සේ ඔබටත් මටත් ප්‍රේම කළා. God has loved us that He gave His